එතකොට මේ ගොප්පැටි උඩක තියෙන නිසා දරුවනි දැන් අපේ පා තිබ්බ ගමන් අපේ පාවල යටිපතුල පේන්නේ විලුව පැත්තෙන් විතරන්නේ අර රෝස පාට රතු පාට යටිපතුල පේන්නේ කකුල තිබ්බට පස්සේ බුදුරජාණන් වහන්සේගේ උස්සංග පාද නිසා මේ වටේටම සිරිපතුල පේනවා. මෙහෙම සිරිපා තිබ්බත් වටේටම රෝස පාට යටිපතුල පේනවා. ගොප්පැටි උසකින් පිහිටලා තියෙනවා. ඒතර මේවා ලැබෙන පින් ඊළඟට විස්තර වෙන්නේ. ඒනි ජංගෝ ඕලු මුවෙකුගේ වගේ කෙන්ඩා තියෙන. ඕලු මුවෙකුගේ වගේ කෙන්ඩා. ඒනි ජංගා. එතකොට ඕලු දැන් ඒ කෙන්ඩා කොයි වගේද කියලා දැන් අපිට කියන්න විදියක් නැහැ. ඇයි ඒ? ඕලු මුවා හොයාගන්න නැති නිසා. දැන් බලන්න උපමාවකට ගන්න දෙයක් නැහැ නේ. ඒතර කොහොම හරි ලස්සන සියුම් කෙන්ඩා. ඒ කියන්නේ අපේ කෙන්ඩා තියෙන විදිහත් සංසාරේ අපි කරපු කියපු දේවල් තමයි එකෙන් පෙන්වන්න කරන්නේ. කෙන්ඩා තියෙන විදිහ පවා. තිතකෝව අනෝනමන්තෝ උභෝයි පානිතලෙහි ජන්නුකානි පරිමසති පරිමංජති. හිටගෙන නැවෙන්නේ නැතුව ධන හිසල්ලන්න පුළුවන්. හිටගෙනම නැවෙන්නේ නැතුව ධන හිසල්ලන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඒක සාමාන්‍යයෙන් කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නැවිලානේ ධන හිසල්ලන්නේ. බුදුරජාණන් වහන්සේ හිටගෙන නැවෙන්නේ නැතුව ධන හිසල්ලන්න පුළුවන්. කෝසෝහිත වත්ත ගුයෝ හෝති. මංගල ඇත් රජෙක්ගේ මංගල අශ්වයෙක්ගේ මංගල වෘෂභයෙක්ගේ පුරුෂලින්ගේ ශරීරය ඇතුළේනේ තියෙන්නේ. ඒ ශරීර කෘත්‍යයේදී තමයි එළියට මතුවෙන්නේ. ඒ වගේ මහා බෝධිසත්වයන්ගේ පුරුෂ නිමිත්ත කෙමියක බහලුව දෙයක් මේ විදිහට ශරීරයේ ඇතුළේ තියෙනවා. ඒ අදාළ කටයුතු වලදී විතරයි ඒ පුරුෂ නිමිත්ත මතුවෙන්නේ. ඒක මහා පුරුෂ ලක්ෂණයක්. ඊළඟට සුවර්ණ වර්ණ හෝති කංචන සම්නිබද්ධවෝ. සුවර්ණ වර්ණයි තනේ රත්තරන්. අපි බුදුරජාණන් වහන්සේට කියනවා බුදුරජාණන් වහන්සේ රත්තරන් පාටයි කියලා. ඒ වුණාට ඉස්සර එහෙම නෙමෙයි කතා කරලා තියෙන්නේ. ඉස්සර කතා වෙලා තියෙන්නේ රත්තරන් බුදුරජාණන් වහන්සේගේ පාටයි කියලා. අපි කියන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ රත්තරන් පාට. ඉස්සර කතා වෙලා තියෙන්නේ රත්තරන් බුදුරජාණන් වහන්සේගේ පාට. එතන රත්තරන් පාට ශරීරයක් කියන්නේ අපිට හිතා ගන්නවත් බෑ කොහොමද කියලා. ඊළඟට තියෙනවා සුකුමච්ඡවි හෝති සුකුමත්තා ඡවිය රජෝ ජල්ලං කායේන උපලිප්පති. ඊතෝම සියුන් සම මේ දූවිලි රදින්නේ. ඊතාම සියුම් දූවිලි මැගට වැටෙනොත් මේක බිමට වැටෙනවා. ඒකට හිතන්න මනාව මදින ලද උපදමන ලද රම් භාජනයක් රිදී භාජනයක පවා දූවිලි රඳිනවා. බුදු සමේ බුදුරජාණන් වහන්සේගේ සිවියේ දූවිලි රඳින්නේ එච්චර සිවුම්. ඊට පස්සේ ඒකේක ලෝම හෝති ඒකේකානි ලෝමානි ලෝම කූපේ සුජාතානි. එක රෝම කූපයක එක ලොංගහයි තියෙන. එන්න දැන් අපේ රෝම කූප ගත්තොත් ඒකකින් 1 2 එහෙම පෙන්නගෙන මේ සංසාරේ අපි කරපු දේවල් පෙන්වන්න කරනවා. අපි දැන් බලමු ඊළඟට ඇයි මේ එක රෝම කූපයක රෝම ගස් කිහිපයක් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔන එක රෝම කූපයක එක ලෝංගහයි. උද්දංග ලෝම හෝති උද්දංගානි ලෝමානි ජාතානි නීලානි අංජන වර්ණානි කුණ්ඩලා වත්තානි පදක්ඛිනා වත්තක ජාතානි. උද්දංග ලෝම දැන් අපේ ලොම් කොයි පැත්තට හැරිලා තියෙන්නේ? පහළ පැත්තට හැරිලා. බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලෝංගස් උඩ පැත්තට හැරිලා දකුණු පැත්තට කැරකිලා තද කළුයි. තද නිල් පාටයි. එක්ක තද කළු එක්ක තද නිල්. උඩු පැත්තට හැරිලා. ඒකට සමහර අයගේ ලොම් තඹ පැහැයට තියෙනවා.
එතකොට මේ පාටේනොත් ලොම් ගහ හැරිලා තියෙන දිශාවෙනොත් තමන් කරපු දේවල් පෙන්වන්න කරනවා. අපි ඒක ඉස්සරහට බලමු. බ්‍රහ්මජ්ජු ගතෝ හෝති. ශරීරයේ බ්‍රහ්මයේ වගේ ඍජුයි. කෙලින් තියෙන්නේ නැවිලා නැහැ. සමහර අයගේ කියන්නේ ගොඩාක් අයගේ ශරීර මෙහෙම කෙලින් නැහැ. එහෙම කොන්ද ගාවින් මෙහෙම නැමිලා තමයි ශරීර තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශරීරය තනිකල ඍජුයි. සිහිය පුබ්බද්ද කායෝ. සිංහෙගේ ඉස්සරහා ශරීරය වගේ පෙනුමක්. ඇයි සිංහෙගේ ඉස්සරහා ශරීරය වගේ කියන්නේ? සාමාන්‍යයෙන් සිංහයාගේ තේජස තියෙන්නේ ඉස්සරහින් බලනකොට. සිංහයාගේ පිටුපස කොටස කේන්දරයි. අර ඉස්සරහින් එන තේජස නැහැ. ඉස්සරහින් තමයි ලොම් ටිකයි මූණයි එක සිංහයාගේ තේජස තියෙන්නේ. ඉතින් ඉස්සරහින් සිංහෙක් බලනවා වගේ සිංහයාගේ පුබ්බද්ද කායෝ ඉස්සරහා ශරීරය වගේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ පුදුම තේජසක්. ඊළඟට තියෙනවා චිත්තාන්ත රසෝ හෝති. චිත්තාන්ත රසෝ කියලා කියන්නේ අපේ පිටේ දිනන ඉන්න මැද කාණුවක් වගේ. නැද්ද ඔයාලගේ? පිට මැද අර දෙකට බෙදිලා වගේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. ගානට තියෙනවා. පිට දෙකට බෙදෙන්නේ නැතුව මස් වලින් පිළලා තියෙනවා. ඒක මහා පුරුෂ ලක්ෂණය. ඊළඟට තියෙනවා නිග්‍රෝධ පරිමණ්ඩල හෝති යාව තක්වස්ස කායෝ තාව තක්වස්ස බිහාමෝ යාව තක්වස්ස බිහාමෝ තාව තක්වස්ස කායෝ. නිග්‍රෝධ පරිමණ්ඩලෝ පිරිපුන් නුග ගහක් වගේ ශරීරයේ පිරිපුන් බඹය යම්සේද උසේ එපමණයි ශරීරයේ යම්සේද බඹය එපමණයි. බඹය කියන්නේ සාමාන්‍ය අඩි 6ක්. මේ ප්‍රකාශයෙන් තමයි බුදුරජාණන් වහන්සේ අඩි 6ක් උසයි කියලා ගන්න. නැත්තම් මේ දෙවියන් මරුන් බමුණු සහිත ලෝකේ කිසිවෙකුටවත් බුදුරජාණන් වහන්සේගේ උස නම් මනින්ද දවසක් මතකද බමුණෙක් ඇවිල්ලා උණ ගහක් තියලා උස මනින්න ගිහිල්ලා දොරේ ඉඳලා බැලුවා අඩි 6ක් විතර ඇති. අඩි 6 කෝටුවක් අරගෙන ගිහිල්ලා තිබ්බා. ටිකක් උසයි. ඊට පස්සේ ඊට වැඩි අඟල් 6ක් විතර උස ලීයක් ගිහිල්ලා තිබ්බා. තව ටිකක් උසයි. උණ ගස් පිට උණ ගස් තියලත් බුදුරජාණන් වහන්සේගේ උස නම් බලන්න බෑ. මේ ලෝකේ දිව්‍යයන් මරු බමුණු සහිත ලෝකේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනකොට භාවනාවෙන් හෝ සිටගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේගේ සිරස මේ දිව්‍යයන් මරුන් බමුණු සහිත ලෝකේ කිසිවෙකුට සිරස මුදුන බලන්න බෑ. සිරස මුදුන බලන්න බෑ. මේ බුදුරජාණන් වහන්සේගේ සිරස තියෙන තැනින් කෙලින් උඩ දෙවියෙකුටවත් අහසින් යන්න බෑ. මහා පුරුෂ ලක්ෂණය තමයි ශරීරයේ බඹයක් උසයි පිරිපුන්. සමහර අය ඉන්නවා අඩි 6ක් උසයි. හැබැයි කේන්දරි පොල් ගහ වගේ. පොල් ගහ වගේ. ඒ කියන්නේ අර උසයි මහතයි ඔක්කොම පරිපූර්ණ වෙලා අර ලස්සන පෙනුමක් නැහැ. ඊට පස්සේ තියෙනවා සමවත්තක්ඛන්தோ. මේ ගෙල හරියට ලස්සන රවුම්. දැන් සමහර අයගේ ස්වරාලේ ඉදිරියට නෙරලා තියෙනවා. ඒකත් එක්ක ඒ ගෙලේ හැඩේ හැදෙනවනේ. මේක මෙහෙම වෙනවා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ රවුමට තියෙනවා. ඊට පස්සේ තියෙනවා රසග්ග සග්ගී රසනහර තියෙනවා. ඕනම දෙයක් දිවේ තිබ්බ පමණින් මුළු ශරීරයටම රස ගිහිල්ලා ඉවරයි. දැන් සමහර අයගේ බලන් රසනහර පිච්චිලා බුලත් පිට කාලා එක්ක බීලා ලුණු ඇඹුල් දැනෙන්නේ නැතුව යනවා. බුදුරජාණන් වහන්සේට පිළිණු පිට්ටුවක් දුන්නා. ඒකේ තියෙන පිළිණු ගතිය අයින් වෙලා අර පිට්ටුවේ තියෙන රස ඕජාව මුළු ශරීරයෙන් පැතිරලා යනවා. රසනහර තියෙනවා. සීහනු හොති. සිංහෙක්ගේ වගේ හනු තියෙනවා. කොච්චර කතා කළත් රිදෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කෝටි 20කට බණ කියලා තියෙනවා එකපාර. එතකොට පිටිපස්සේ ඉන්න කෙනෙක්ටත් ඇහෙන්නේ කියනවනේ. රැ එළි වෙනකල් ධර්මයේ දේශනා කරලා තියෙනවා. මාස 3 එක දිගට බණ කියලා තිනවා. බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකේ මාස 3ක් එක දිගට.
පොඩ්ඩක්වත් මේ මුඛේ රිදෙන්නේ නැහැ. ඇයි සිංහෙක්ගේ වගේ හනු තියෙන්නේ. අපේ උන්ට ඇපල් කනට හක්ක පයින්නවා. තම තමන්ම කරපු දේවල්. සීහනු චත්තාලිස දන්තෝ හෝති. උන්වහන්සේට දන්ත දාතනසල කීනමක් වැඩි ඉන්නවද? ඈ 49 40යි. උඩු ඇන්දේ දත් 20යි. යටි ඇන්දේ දත් 20යි. අපේ දත් ඔක්කොම 32ක් තියෙනවා. ගොඩාක් අඩුයි. 32 ගන්න 20 ගානක් වගේ තියෙනවා. චත්තාලිස දන්තෝ හොති ඊළඟ මහා පුරුෂ ලක්ෂණේ සම දන්තෝ. ඔක්කොම දත් ටික සමානයි. උඩ පැත්තෙම ගානට තියෙනවා. දතුත් ගානට තියෙනවා. දැන් අපේ ඉස්සරහ දත් වෙනවා පොරෝ දත්. ලොකුයි. ඊට පස්සේ පුංචි වෙලා ආය හක්කට යනකොට මෙන්න. අපි කරපු දේවල් ඒ. බුදුරජාණන් වහන්සේගේ දත් 40 හැදෙන්නේ ඒ දත් ගානට තියෙන්නේ. ඔක්කොම ඉස්සරහ දන්ත දාතුන් වහන්සේට යම්සේද හක්ක ඇතුට්ටම යනකල් ඒ වගේ. සමදන්තෝ. උඩත් ගානට තියෙනවා. මෙහෙම මොහොත රැල්ල වගේ නෑ දත් ටික. ගානට තියෙන්නේ. මේකේ බුදුම වැඩක් තියෙනවා. ඊළඟට තව තියෙනවා අවිවර දන්තෝ. අවිරල දන්තෝ. දත් අතර හිදැස් නෑ. දත් දෙකක් අතර හිදසක් නෑ. දත් අතර හිදස් තියෙන්නේ මොකද්ද කියලා ඊළඟට කර්ම විභාගයෙන් බලන්න. ඔබගේ දත් අතර හිදස් තියෙන්නේ ඇයි කියලා. තමන් කරපු දේවල්. මේ කර්ම විභාග ඉගෙන ගන්නකොට hina වෙන්නත් බය හිතෙනවා. ඇයි hina වෙනකොටම දන්නවා මේක කලින් මොනවද කරලා තියෙන්නේ කියලා. අවිවර දන්තෝ. සුසුක්ක දහටෝ. සුසුක්ක දහටෝ කියන්නේ සුදුම සුදුයි. මාසයක් දත් මැල්ලේ නැතත් සුදුයි. දැන් මේ දන්තයන්ගේ ස්වභාවය කොච්චරද කියනවනම් අපි බුදුරජාණන් වහන්සේ මුළු ජීවිත කාලෙම 45 වසරකටම බත් පිටක් වළඳනකොට 4 පාරක් හපලා නැහැ. උපරිම 3 පාරයි හපලා දෙන්නේ. දෙපාරයි 3 පාරයි කවදාවත් 4 වතාවක් බත් පිටක් හපලා නැහැ. ඊට පස්සේ උන්වහන්සේ ගිලිනවනේ ඒ බත් පිට. එක බත් ඇටයක් නැහැ හැපුන් නැති. ගිල්ලට පස්සේ එක වතාවක් ගිල්ලට පස්සේ අබ ඇටයක පමණ බත් කෑල්ලක්වත් මොකේ රඳින්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ වළඳන ආශ්චර්ය බුදු කෙනෙකුටම සමානයි. ආශ්චර්යයි. දේවා ආශ්චර්ය විදිහට තේරෙන්නේ අපේ ජීවිත දේවල්ට අපි සමානලවට ආහාර අරගෙන ඒක දත් කුරින් හාරලා ඒ දත් ASCII තියෙනවා ආයි බත් ගුලියක් වගේ. බුදුරජාණන් වහන්සේ දන් වළඳපු විදිය බලන්න බ්‍රහ්මායු කියලා සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඒකේ තමයි විස්තර තියෙන්නේ. උත්තර කියලා මානවකෙක් මාස 6ක් ළඟ ඉඳලා මොහ මණ්ඩල දිහා බලාගෙන ඉඳලා තියෙනවා දානි වළඳන හැටි. මාස 6ක්. ඒ මාස 6ෙම එක දවසක්වත් එයා දැකලා නැහැ බුදුරජාණන් වහන්සේ 4 පාරක් බත් ගුලියක් හපනවා. දෙපාරයි එක්ක 3 පාරයි. ඒ ඔක්කොම වෙන්නේ මේ දන්ත ධාතුන් වහන්සේලාගේ තියෙන ස්වභාවයත් එක්ක. පහූත ජීවෝ දිව ගොඩාක් පුළුල්. සියුම්. කොච්චර සියුම්ද කියනවනේ දැන් සමහර වෙලාවට අපි ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ ළමයි තම තමන්ගේ වැඩ පෙන්නන්න මේ දිව ඉස්සරහට දාලා මෙන්න අහය අල්ලනවා. දිවෙන්. ඕක තමයි ලොකුම වැඩි. බුදුරජාණන් වහන්සේට පුළුවන් ඕන නම් මේ දිව එළියට දාලා මුළු මෝනම දිවෙන් වහන්න පුළුවන්. ඒ දිව රෝල් කරලා මේ කන් දෙකේ ගහන්න පුළුවන්. බුදුරජාණන් සම්බුදු වුණාට පස්සේ දෙතුන් වතාවක් ඒක කළා තියෙනවා. ඒ හේතුව මහා පුරුෂ ලක්ෂණම හොයාගෙන ඉන්න බ්‍රාහ්මණයෝ ඉන්නවා. ඒ අය ඒක දැක්ක ගමන් පහදිනවා.
පැහැදිලා යාළඟ මේ ඒ මහාන වෙනවා. භාග්‍යතුන් වහන්සේ ළඟ මහාන වෙනවා. ඒ කාරණාව මුල් කරගෙන අපගේ භාග්‍යතුන් වහන්සේ ඒ දිව පෙන්වලා තියෙනවා. එහෙනම් දිව මේ ඇලිලා තියෙන්නේ උගුරට මේ තල්ලට ඇලිලා තියෙන්නේ. ඒ දිවේ ඝනකම වැඩි. ඒ ඔක්කොම අපි කරපු කර්ම. ඒ කර්ම මොනවද කියලා තමයි ඊළඟට කියන්නේ. මේ ඉස්සෙල්ලා කියන්නේ මහා පුරුෂ ලක්ෂණ. බ්‍රහ්මස්වරෝ හෝති. කරවික බහනේ බ්‍රහ්මස්වරේ තියෙන බ්‍රහ්මයන්ගේ ස්වරය. බ්‍රහ්මස්වරේ තියෙනවානේ කරුණු 8ක්. ඒක හොඳට වචන පැතිරිලා යනවා. හොඳට වචනේ අර්ථය එනවා. ඊළඟට දැන් පිටිපස්සේම ඉන්න කෙනාට මෙතන ඉන්න කෙනාට ඇහෙන හඬටම පිටිපස්සේ ඉන්න කෙනාට ඇහෙනවා. එතනින් එහාට හඬ යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ හඬ බුද්ධ කාලයේ පවා අර්ථයක් නැතුව ජීවමානව දේශනා කරන හඬවත් එහා පැත්තට ගියේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ හඬ විශ්වයේ තියෙනවා කියලා මේ සමයන් කතා කරන ඒවා ධර්මයට එකඟයිද ධර්මයට එකඟ නැද්ද? ධර්මයට එකඟ නැහැ. ජීවමාන විද්දින් පවා බුදුරජාණන් වහන්සේ බණහන පිරිසකින් එහා පැත්තට හඬ යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ හඬ නිකරුණේ පැතිරෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙනවා කරවික බහනේ බ්‍රහ්මස්වරෝ කරවික බහනේ. කරවික බහනේ කියන්නේ කුරවි කෙවිල්ලක වගේ. දැකලා නැද්ද කෙවිල්ල? කුරවි කෙවිල්ල. මාත් දැකලා නැහැ. හිමාලයේ ඉන්න කෙවිලියක් ලස්සනට කෑ ගහනවා. එයා කෑ ගැහුවොත් එහෙම මේ කෙවිලිය අහස යන සියතුන් මේ පියාඹන එක නතර කරලා අහසේ එහෙම ඉන්නවා කියනවා. වතුර ඇතුලේ ඉන්න සත්තු උඩට එනවා කියනවා. ඇත්තු කන් සොලවන්නේ නැතුව ඉන්නවා කියනවා. අස්සෝ වලිග සොලවන්නේ නැතුව ඉන්නවා කියනවා. මේ හඬ හිච්ච ගම. ඉතින් ධර්මාශෝක රජුරුවන්ගේ බිසව සද්ධාවන්ත බිසවක් හිටියනේ අසන්ත මිත්‍රා කියලා. ඈට මේ බණ මේ සූත්‍රය අහලා ආසාවක් හිතුණා මේ කුරුවි කෙවිල්ලකගේ හඬ කොහොමද කියලා අහන්න. රජුරුවන්ට හිමාලයෙන් පැංගේනවානේ දෙවිවරු. ඉතින් අසන්ත මිත්‍රා රජුරුවන්ට කිව්වා ධර්මාශෝක රජුරුවන්ට මට කුරුවි කෙවිල්ලකගේ හඬ අහන්න ආසයි ගේන්නකෝ කියලා. ඉතින් ඔන්න රාජ ආඥාවෙන් කුරුවි කෙවිල්ල ගෙනාවා. ගෙනල්ලා දැන් තියාගෙන ඉන්නවා. මොකද්ද? කෑ ගහන්නේ. ඊට පස්සේ බ්‍රාහ්මණය කිව්වා ස්වාමී මහරජාණනි අවසරයි. ඔය ස්ත්‍රී ජාතිය සද්ද කරන්නේ බිරිමි දැක්කතන කියලා. ඒ නිසා බිරිමි සතෙකුත් ඕන කිව්වා. ඊට පස්සේ ඔන්න බිරිමි සතෙක් ගෙනාවා. ගෙනාවු ගමන් කුරවි කෙවිලි කෑ ගැහුවා. ඒ කෑ ගහනකොට ඇඟවල හිරි වැටිලා ගියා. මිහිරට. අසන්දි මිත්‍රා දේවිය හිතුවා තිරිසන් ලෝකේ තිරිසන් සතෙක්ගේ හඬ මෙහෙමනම් පින් සිරුරාණන් වහන්සේගේ සම්බුදු හඬ කොහොම ඇතිද කියලා බුද්ධානුස්සතියම හිතේ වැඩුවා. එහෙම්ම සෝවාන් වුණා. අසන්දි මිත්‍රා බිසව සෝවාන් වුණේ කුරවි කෙවිල්ලකගේ හඬ අහලා බුද්ධානුස්සතිය වඩලා. බුදුරජාණන් වහන්සේගේ හඬ ඉච්ඡර මිහිරි. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහනට ආයේ මොන කතාවද මොන ලෝකයක්ද? ඒ හඬටම හිත එකඟ වෙලා ඉවරයි. මොන භාවනාවද? ඒ හඬටම හිත එකඟ වෙලා ඉවරයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ දිනා සසරෙන්නේ දාසෝ. ඒ සම්බුදු හඬට. ඊට පස්සේ දිනනවා අභිනීලනිතෝ net සංගල ගොඩාක් නිල් ඇස් ගොඩාක් නිල් පාටයි. දැන් එක එක જાතින්ගේ ඇස්වල හැඩේ වර්ණේ පාට ඒ අයගේ කර්මී ස්වභාවය. දැන් නිල් පාට ඇස් දෙකක් තියෙන්නේ බුදුරජාණන් වහන්සේට. 30 වෙනි මහා පුරුෂ ලක්ෂණය තමයි ගෝපකුමෝ. ලදරු වහු පැටියෙක්ගේ වගේ ඇස් දෙක තියුණුයි. ගොඩාක් තියුණුයි.
උන්නා බමුකාන්තරි ජාතා හෝති ඕදාතා මුදුල සන්නිභා මුදු තූල සන්නිභා උන්නා බමුකාන්තරි මේ ඇහිබැම දෙක අතරේ සුදු පාට රෝම කූපයක් තියෙනවා පුළුන් රොදක් වගේ කුමක්ද ඒ? ඌර්ණ රෝම ධාතුව මහා පුරුෂ ලක්ෂණය. ඒ ඌර්ණ බුදුරජාණන් වහන්සේගේ ඒ ඌර්ණ රෝම ධාතුව දැන් කොහෙද තියෙන්නේ? පුස්තකාලේ ඉන්දියාවේ කියලා කට්ටියක් කියනවා. ලංකාව කියලා රටක් තියෙනවා. ඒ රටේ අනුරාධපුරය කියලා නගරයක් තියෙනවා. ඊට පස්සේ මිහින්තලේ කියලා පර්වතයක් තියෙනවා. ඒ පර්වත මුදුනේ මිහින්තලා මහාසෑය කියලා ස්තූපයක් තියෙනවා. ඒ ස්තූපය ඇතුලේ ධාතු ගර්භයක් තියෙනවා. ඒ ධාතු ගර්භයේ රන් ආසනයක මෙච්චර ලොකු මණිකක් තියෙනවා. ඒ මණික ඇතුලේ වංගු 8ක සිදුරක් තියෙනවා. ඒ නිසා ඒ මණිකට කියනවා අෂ්ටවංග මාණික්‍ය කියලා. ආන්නේ වංගු 8ක් සහිත සිදුර ඇතුලේ තමයි ඕර්ණ රෝම ධාතුව තියෙන්නේ. මිහින්තලේ ලංකාවේ මහා පුරුෂ ලක්ෂණයක් ඌර්ණ රෝම ධාතුව. ඔන්හිස සීසෝ හෝති පිරිපුන් සිරසා හිස පිරිපුන් නලල් තලී පිරිපුන් මෙන්න මේක තමයි මහා පුරුෂ ලක්ෂණ 32. දැන් මේක ඇතුලේ තියෙන අණු ව්‍යංජන දැන් අපි ගත්තොත් එහෙම ඔන්හිස සීසනේ හිස පිරිපුන්නේ. ඒතකොට හිසේ කෙස්වල ස්වභාවය වෙනම තියෙනවා. ඒවට කියනවා අණු ව්‍යංජන කියලා. ඒ අණු ව්‍යංජන 80ක් තියෙනවා. අපි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඉගෙනගෙන වෙලාව තිබුණොත් අණු ව්‍යංජන 80ක් ඉගෙන ගමු. දැන් පින්වත්නි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා මේ මහා පුරුෂ ලක්ෂණ 32 හොයන්න නීමිත්ත පාඨකයන්ට ඉරිසිවරුන්ට පුළුවන්. ඊයේ වේද වේදාන්ත වලින් මතක තියාගෙන ඉඳලා මෙන්න මේ මහා පුරුෂ ලක්ෂණය මෙහිම තියෙන කෙනෙක් එක්කෝ ගිහි ගෙදර හිටියොත් සක්විති රජු වෙනවා පැවිදි වුණොත් අරහත් මේ සම්මා සම්බුදු වෙනවා කියලා ඒ අයට නිමිති කියන්න පුළුවන්. හැබැයි පින්වතුනි ඔය කිසිම නිමිත්ත පාඨකයෙකුට කියන්න බැරි දෙයක් තියෙනවා. ඒ තමයි යාට සමලෙස පොළොවේ පීඨන පතුල පිනුනට ඒ වගේ පතුලක් ලැබුණේ මොන පිනකින්ද කියලා කරපු කර්මය කියන්න බෑ. ඒ නිසා මේ ශරීරයේ එක එක අංග පිහිටන්ඩ සංසාරයේ කරපු කර්මයේ පේන්නේ කාටද? ලෝතර සම්මා සම්බුදු කෙනෙකුට. පින්වත් මහණෙනි අසන්ත මහා පුරුෂ ලක්ෂණ 32 ලබන්ට ශාස්ත්‍රුන් වහන්සේ සංසාරයේ කරපු පින්බලිය ගැන අහන්න කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කළා තින්නේ පිනේ බුදු සිරුර බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ මේ පිනකින් හැදිච්ච එකක් විදියටද නැත්නම් සංසාරේ කරපු කර්ම විපාක දෙන එකක් විදියටද? පිනක විපාකයක් පුණ්‍ය විපාක දෙන බුදු සිරුරක් පෙන්වයි. ඒ නිසා මේ කර්ම විපාක කතාවක් නැහැ. ඒ කියන්නේ පාප කර්ම විපාක කතාවක් නැහැ බුදු කෙනෙකුට. බුදු කෙනෙක්ගේ මුළු ජීවිතේම පුණ්‍ය විපාකයක්. ඊට පස්සේ යම් කෙනෙක්ගේ පින්බලයෙන් ශරීරේ පිහිටනවා නම් පුණ්‍ය ලක්ෂණයක්. ඒ සියලුම පුණ්‍ය ලක්ෂණ පිහිටි එකම එක්කෙනා තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න පළවෙනි මහා පුරුෂ ලක්ෂණේ සුපතිත්ථිත පාදෝ. අර පොළොවේ පිහිට සමානව පිහිටින පතුලක් ලැබෙන්නේ කොහොමද? එතකොට දැන් අපිට එහෙම නැත්තම් මේ කියන ඒවාගෙන් හිතන්න අපි මේවා කරලා නැහැ. තියෙනවා නම් මේක කරලා. බුදුරජාණන් වහන්සේට මේ ලක්ෂණ ලැබුණේ මෙහිම. යම්පි භික්කවේ තථාගතෝ පුරිමං ජාතින් පුරිමං භවං පුරිමං නිකේතං පුබ්බේ මනුස්ස භූතෝ සමානෝ. පින්වත් මහණෙනි මම පෙර ජාතිවල පෙර භවවල පෙර හිටපු තැන්වල මිනිස්සෙක් විදිහට හිටපු කාලේ
මනුස්ස භූතෝ සමානෝ දල්ල සමාදානෝ අහෝසි. කුසලේසු ධම්මේසු අවත්තිත්ත සමාදානෝ. කුසල් දහම් සමාදන් වුණත් දැඩිව කඩන්නේ නැහැ. සීල් සමාදන් වුණොත් කඩන්නේම නැහැ. දැඩිව වීරියෙන් ඒ සීලය රකින්නවා මැරෙනකන්. වීරිය දිගටම පවත්වනවා. අතරමඟ නතර කරන්නේ නැහැ. බාගෙට ගිහිල්ලා නතර කරන්නේ නැහැ කුසල් දහම්. ඊට පස්සේ කාය සුචරිතේ වචේ සුචරිතේ මනෝ සුචරිතේ. කාය වචේ මනෝ සුචරිත. කාය සිතෙන් කයෙන් වචනෙන් හොඳ දේවල් කරනවා දිගටම කරනවා. දාන සංවිභාගය දාන සංවිධානය කරනවා. සීල සමාදානේ සීල් සමාදන් වෙනවා. උපෝසත උපවාසේ උපෝසතේ පොයි දවසට උපෝසතේ සමාදන් වෙනවා. මත්තේයෝ පෙත්තේ මත්තේයතාය පෙත්තේයතාය මවට සලකනවා පියාට සලකනවා. සාමාන්‍යතාය ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට උපස්ථාන කරනවා. බ්‍රාහ්මඤ්ඤතාය වැඩිහිටියන්ට උපස්ථාන කරනවා. කුලේ ජෙට්ටාපචායිතාය පවුලේ වැඩිමහල් අයට ගරු කරනවා උපකාර කරනවා. ඊළඟට අඤ්‍යතරඤ්‍යතරේසු අධි කුසලේසු ධම්මේසු තව තවත් කුසල් දහම් වැඩුවා. ඒකේ විපාකයක් විදිහට දැන් අර මනුස්ස ජීවිතයේදී වීරිය ගැන කවර කතාවද? තිරිසන් ලෝකයේදී මහා බෝධිසත්වයෝ ලේනෙක් වෙලා ඉද්දී ලේන් කෝඩුව වතුරේ ගහගෙන ගිහිල්ලා මොහොතයිනේ. ලේනා මොකද කළේ? අනේ මගේ දරු පැටව කියලා මේ මොහොත ළඟට ගිහිල්ලා වලිගය ඔබලා ඒ ගොඩබිමට ඇවිල්ලා වලිගය හොල්ලලා යනවා. ආය යනවා. ඒක දිගට කරනේ මහා පින් මහා බෝධිසත්වයන්ගේ වීරිය නිසා සක්දෙවිඳුගේ ආසනෙ වුණා. ඊට පස්සේ අහසේ සක්දෙවිඳු පෙනී ඉඳලා ලේනට කිව්වා උඹ මොකද කරන්නේ? කිව්වා මගේ දරු පැටව ගහගෙන ගියා කියලා. ඊට පස්සේ උඹ මොකද කරන්නේ? මම මේ මොහොත හින්දනවා කිව්වා. මේ මොහොත හින්දලා මම කොහොම හරි කුඩු හොයා ගන්නවා කිව්වා. ඊට පස්සේ කිව්වා මේ ඕක කරන්න පුළුවන්ද? වාලිගයකින් මොහොතේ වතුර හිඳින්න පුළුවන්ද කියලා ඇහුවා. ඊට පස්සේ කොහොමයි ඔහි වගේ කුසීත එක්ක කතා කරගෙන ඉන්න අතරේ මට දැන් දෙතුමතාවක් ගිහින් එන්නේ. හර යන්න කොහොමද? මම මගේ වැඩි කරගන්න කියලා. තාක්කරය වන්න ගත්තා. ඉතින් ඊට පස්සේ සංදේන්දු කුඩෝ ගෙනත් තිබ්බා. වැඩි හරි ගියද නැද්ද? හරි ගියා. ඊට පස්සේ තව තියෙනවා ජීවිතේක මොහොතේ වැටිලා මහා බෝධිසත්ව පීනනවා. එක දිගට පීනනවා දවස් 7ක්. මණිමේකලා දෙව්දුව අහසේ පෙනී ඉඳලා කිව්වා මහානව කිය මේ බලවපංගෝ කොහේවත් ඈතක ගොඩ බිමක් පේන්නේ නැහැ. උඹ නිකාම් පීනනවා කිව්වා. කොහොමත් නැරෙන එකේ ඔක අත්හැරපන් කිව්වා. වීරිය කරලා උඹට මොනවද ලැබුණේ කියලා ඇහුවා. අර පීනන මානව කියාගේ. ඊට පස්සේ කිව්වා බලපන් මම පීනන නිසා මං ජීවිතේට දෙවියෙක් දැකලා නැහැ කිව්වා. දැන් උඹ මට පේනවා. මං තව පීනුවත් මොන පෙනේද? නැහැ. මන්නම් අතාරින්නේ නැහැ කො පීනන එක. ඊට පස්සේ දිගටම පීනවා. මම මේක කළාම උස්සගෙන ගිහලා ගොඩ බිමේ තිබ්බා. ඒ පාරත් හරි ගියාද නැද්ද? ඒ නිසා උත්සාහය අතාරින්න එපා. යම් දෙයකට කුසල් දහම් වල වීරිය අත්හරින්න නැතුව එක දිගට කරගෙන යෑමේ විපාක. එක දිගට වීරිය කරගෙන යෑමේ විපාක තමයි ඒකේ විපාක විදිහට ලැබෙනවා. සෝතත්ත අඤ්ඤේ සෝතස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා. ඒ කර්මය කරලා නැවත කරලා අතාරින්න නැතුව කරලා උස්සන්නව කරලා බොහෝ කොට සංසාරේ පුරාවටම එකම පුණ්‍ය ධර්ම මේ විදිහට කරලා කායස වේදා පරම්මරණ සුගතින් සග්ගන් ලෝකේ උපපජ්ජති. ඊට පස්සේ වෙන්නේ මේ පින් බලයෙන් මරුණාට පස්සේ සුගතිය යනවා. සුගතිය ගියාට පස්සේ අනිත් දෙවිවරුන්ට වැඩිය
මේ දෙවියාට ආනිසංස 10ක් වැඩි. මොකක්ද ඒ ආනිසංස 10? වෙන දිවුරුන්ට වැඩිය ආයු වර්ණ සැප බල අධිපති බවින් වැඩි. දිව්‍ය රූප ශබ්ද ගන්ධ රස පහස කියනවා අනිත් දිවුරුන්ට වැඩි. එහෙම ඉඳලා සෝ තතෝ චුතෝ ඉත්තත්තං ආගතෝ සමානෝ ඉමම් මහා පුරුෂ ලක්ෂණම් ලබති. එහින් මෙහි ලෝකෙට ආවට පස්සේ මේ මහා පුරුෂ ලක්ෂණේ ලබනවා. සුපතිට්ඨිත පාද හෝති, පොළොවේ මනාව පිහිටන පාක් ලැබෙනවා. එහෙනම් අපේ යටිපතුලේ ආරුක්කු හෙඩියක් තියෙන්නේ කුමක් නිසාද? සංසාරේ ගොඩාක් අපි කුසලයක් ඒ හැටි කාලයක් කරගෙන මගදීන් අත්හැරලා මොනවා හරි කරනවා කියලා ලොකුවට අත ගහගෙන වැඩේ පටන් ගන්නවා. ටික කාලෙකින් අත්හරිනවා. සංසාරේ වීරිය කුසල අත්හැරපු බව ලෝකෙට පෙනේවා කියලා අපේ කකුලේ ආරුක්කුවක් තියෙනවා. හැම ලෙස පිටින්නේ. පොළොවේ අඩිය තියලා පතුල තියලා යනවනේ අපි. යනකොට ඒකේ පස් විශ්වි තියෙනවා. සමහර ඒ වගේ පතුලේ පස් විශ්විලා පිටිපස්සට. ඒ පාන් දකින්නකොට අංග ලක්ෂණ විද්‍යාව දන්න කෙනා දන්නවා මෙයා හරි කලබල නිතර තරහ යන චරිතය. හේමින් ගමනකුත් නැහැ, ඇතිවරකුත් නැහැ. ඒ නිසා ඒක පේනවා. ඊට පස්සේ සමහර අය මෙහෙම අඩිය තිබ්බට පස්සේ එරිලා වගේ විසි වෙලා නැහැ පස් එරිලා වගේ. ඒක නා සාමාන්‍යයෙන් කල්පනා කරනවා වැඩි චරිතයක්. කල්පනා කරනවා වැඩි චරිතයක්. ඊට පස්සේ ඕනම දෙයක් වැඩිපුර හිතට ගන්නවා. ඒ වගේ අඩිය තියෙන විදිහේ පාලකුණෙන් එයාගේ චරිත ලක්ෂණ කියන්න පුළුවන්. පාදෙන් චරිත ලක්ෂණ කියන්න පුළුවන්. ඒ නිසා දැන් මේවා බලනකොට බුදුරජාණන් වහන්සේ ඉදිරියට කෙනෙක් ආපුම බුදුරජාණන් වහන්සේට අමුතුවෙන් සසර බලන්න ඕනිද? රූපේ දැක්ක ගමම කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට රූපේ දැක්ක ගමම මෙයා සංසාරේ මොනවද කරලා තියෙන්නේ කියලා කියන්න පුළුවන්. සමලෙස පොළොවේ පීඩන පාද ලැබෙනවා. සමම් පාදම් භූමියන් නික්කිපති. එකපාරම පොළොවේ පා තියෙනවා. සමන් උද්දරති. එකපාර තමයි පාදේ උස්සන්නේ. අර විලුඹ පස්සේ ගනිලි එහෙම නැහැ. සමන් සබ්බාවන්තේ පාදතලේ භූමිය පුසති. සම්පූර්ණයෙන්ම පාදේ පොළොවේ තියෙනවා. එක තැනක්වත් පස් ගෑවිච්ච නැති තැනක් නැහැ. සෝ තේන ලක්කනේන සමන්නාගතෝ සචියග්ග අගාරං අජ්ජවසති රාජාවෝති චක්කවර්ති. නොයි ලක්ෂණේ තියෙන කෙනෙක් ගෙදර හිටියොත් සක්විති රජ වෙනවා. මහාන වුණොත් සම්මා සම්බුදු බවට පත් වෙනවා. ඔන්න කරපු පින යටිපතුල සමාවනව තියෙන්නේ. ත්‍රිවිධ සුචරිතයේදීලා දන් දීලා දෙමව්පියන්ට සලකලා ඒ වගේම තමයි කුසල් දහම් එක දිගට වඩලා මඟ නතර කරන්නේ නැතුව. ඒකේ පිනට ලැබුණා. දැන් එහෙම සමලෙස පිහිටන පතුලක් තිබ්බොත් ඒකෙන් මොකද්ද ලැබෙන්නේ? ඒකෙන් ලැබෙන ආනිසංසය මොකද්ද? ආනිසංසය තමයි බොහෝ පිරිවර ලැබෙනවා. බික්කු බික්කුණී උපාසක උපාසිකා දේව මනුස්ස නාග ගහන්ධර්ව අසුර ගොඩාක් කට්ටිය. දැන් අද බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2653ක් ගිය තැනත් කොරියාව වගේ දුරු රටකත් මෙච්චර පිරිසක් ඉන්නවනේ. මේ පිරිස කාගේ ශ්‍රාවකයෝද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝනේ. එහෙනම් මේ පිරිස මෙතෙන්ට රැස්ුනේ කාගේ පිනටද? බුදුරජාණන් වහන්සේගේ පිනට. බුදුරජාණන් වහන්සේට එහෙම පිරිස ලැබෙනවා කියලා ශරීරයේ ලක්ෂණයක් තියෙනවද නැද්ද? මොකක්ද ඒ ලක්ෂණේ? සමලෙස පොළොවේ පිහිටන සිරිපා. දැක්කද? පිනේ විපාක. ඊළඟ තමයි මේවත් එක තියෙන විදිහ තමයි කරපු පිනට අනුව තමයි රූපකය හැදෙන්නේ. ඒ රූපකයේ ස්වභාවය අනුව විපාක දෙනවා.
එහෙම නෙවෙයි දැන් මේ කියන්නේ. තේරුණේ නැද්ද? කරපු පිනට හැදුනේ ශරීර ලක්ෂණයක්. ඒ ශරීර ලක්ෂණේ ස්වභාවයට තමයි විපාක එන්නේ. ඒක දැන් සමහර කොල්ලෝ එක එක විදිහට පොයින්ට් එක